හොඳින් අහගන්න මේක. දැන් අපි කතා කරලා තියෙනවා පළවෙනියටම සරල වර්තමාන කාලය. simple present. දෙක simple past. අපි කතා කරන්නේ ඒවා. හරි? ඊළඟ එක simple future. ඒවා මේක වෙනවා මේ හරි. අතර present continuous. පහ past continuous. හරි? අපි මේ පහම දැන් ඉගෙනගෙන තියෙන්නේ. හරි? සරල වර්තමාන කාලය දිනපතා සිරිත් පරිදි පුරුද්දක් හැටියට කරනවා. ඒක අතීත කාලය සහ අනාගත කාලය. මේ දැන් කරමින් ඉන්න දේවල් ගැන කියනකොට present continuous tense පාවිච්චි කරා. ඒක කරමින් සිටියා කියලා කියන්නේ. ඊළඟට දැන් අපි අද ඉගෙන ගන්නවා future continuous. හරි? මේක තමයි අද අපේ පාඩම. තව ටෙන්ස් එකක් මම උගන්වනවා. නමුත් අපි අද මේක ඉගෙන ගමු ඉස්සෙල්ලාම. හරි? right. අපි දැන් අද පාඩමට එනවා. දැන් මම කිව්වා මේ අපි පටන් ගන්නේ present future continuous tense. හරි? හරි. දැන් අපි ඉගෙන ගත්තා එදා අපි අවසාන වතාවට පන්ති කරනකොට යමක් කරමින් ඉන්නවා. මේ බලන්න මම ටීවී බලමින් ඉන්නවා. හරි? මම වැඩ කරමින් ඉන්නවා. මම ඇවිදිමින් ඉන්නවා. මම නාමින් ඉන්නවා. ඒක අතීතයේ උනේ මම කරමින් සිටියා කියන අර්ථය. ඒ කියන්නේ මම නාන ගමන් හිටියේ. ඔයා මට ඊයේ කෝල් එකක් ගන්නකොට මම නාන ගමන් හිටියේ. I was having a shower. I was bathing. Right? එහෙම තමයි අපි කිව්වේ. මේ ඊයේ ඔයා කතා කරන වෙලාවේ අපේ අම්මා නිදාගෙන හිටියේ. ඒකයි අම්මට කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. අම්මා නිදාගනිමින් හිටියේ. My mother was sleeping. කියන එක තමයි එතන පාවිච්චි වෙන්නේ. දැන් අද මේක මෙහෙම අපි හිතමු මෙහෙම. දැන් ඔයාට මේක ගොඩක් අතර මේ ටෙන්ස් එක ගොඩාක් පාවිච්චි වෙන එකක් නෙවෙයි. නමුත් අපි අර පිළිවෙලට හැමදේම කරගෙන යන්න ඕන නිසා අපි එදෙත් කරගෙන යනවා. ඔයාට දෙකක් ලියලා අපි නවත්තමු. ඒකේ නැතාර්ථය සහ ඊට පස්සේ ප්‍රශ්නාර්ථය හැමදේමත් ඉගෙනගෙන අපි ඉස්සරහට යනවා. හරි? ඒතකොට අපි past papers ඊට පස්සේ ඔය අපි තවත් තියෙන essays එහෙම ලියනකොට අපි මේ tenses පාවිච්චි වෙන්නේ කොයි අවස්ථාවේදීද අපි තව වැඩි දුරටත් ඉගෙන ගමු. හරි? හරි. මෙන්න බලන්න. මෙහෙමයි වෙන්නේ. ඔයා හිතන්න මෙහෙම එකක් දැන්. දැන් අපි හිතනවා මෙහෙම එකක්. හරි? ඔයා මේ ගියා දැන් ඔයා හිතන්න ඔයගොල්ලොත් එක්ක එකට හිටපු යාළුවෙක් හෙට විභාගෙට වාඩි වෙනවා. උදේ 9ට තමයි විභාගෙ තියෙන්නේ. හරි? විභාගෙ උදේ 9ට තියෙන්නේ. දැන් ඔයාගේ තව යාළුවෙක් එක්ක කතා කරනවා අනේ හෙට අපේ මේ රවිමල් විභාගෙ ලියනවා. එයාට සුබ පැතුවමන්නම් මේ ඔයා සුබ පැතුවද කියලා අහනවා. එතකොට ඔයා අනිත් කෙනා කියනවා නැහැ මට සුබ පතන්න බැරි වුණා එයාට. එතකොට කියනවා මං එහෙනම් උදේ හෙට 9:00ට විතර කෝල් එකක් දෙන්නම් මේ වෙලාවට. එතකොට ඔයා කියනවා ඔයා හෙට 9:00ට කතා කරොත් නම් එයා විභාගයේ ලියමින් සිටීවි. ඒ කියන්නේ ඒ වෙලාවට කරමින් සිටීවි කියලා කියන අර්ථය තමයි මේක දෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් මෙන්න මෙහෙම වාක්‍යයක්. ඇය නිදා ගනිමින් සිටීවි. අපි ලියමු වාක්‍යය. ඇය නිදා ගනිමින් සිටීවි. හරි? වාක්‍ය කර්තෘ තමයි ඇය. ඇය තමයි නිදා ගනිමින් ඉන්නේ. හරි? නිදා ගන්නවා කියන එක තමයි ක්‍රියාපදය. නිදා ගනිමින් සිටීවි කියන එක තමයි ක්‍රියාපදය. ඔන්න බලන්න වාක්‍යයේ ක්‍රියාපදය නම් sleep නිදා ගන්නවා. ගනිමින් ඉන්නවා sleeping. එහෙනම් ඇය කියන්නේ she. හරි? දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනාගතය නිසා අපි දානවා ඔන්න බලාගන්න.
අනාගතය නිසා will දානවා. හරිද? නමුත් sleeping කියන්නේ continuous. මේ වෙනවා කියන එක වෙමින් තියෙනවා කියන එක. will ට පස්සේ sleeping දාන්න බෑ. ඒකට හේතුව තමයි will කියන ක්‍රියාපදයට පසුව will කියන උපකාරක ක්‍රියාපදයට පසුව අපිට ක්‍රියාපදයක බිහි වුණ අවස්ථාවක් පමණයි ලියන්න පුළුවන්. will sleep වෙන්න බෑනේ. එහෙනම් නිදාගන්නේ සිටීවි. කියන්නේ අර වර්තමාන කාලේ, අතීත කාලේ, අනාගත කාලේ වගේ සාමාන්‍ය අනාගත කාලය වෙනවා. එතකොට ඒක කරමින් සිටීවි කියන අර්ථය වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒ වෙනුවට දැන් අපි දන්නවා ඔයගොල්ලෝ මෙතන is am are පාවිච්චි කරලා අපි මෙතන මෙන් බලන්න මම උඩට යනවා. ඔන්න බලන්න මේ අපි is am are කියන එකට යමු. අපේ මේ තියෙන්නේ is am are. ඔන්න බලන්න තව මම උඩට යනවා. බලා ගන්න හොඳට මේක. හරි. මේ is am are සමග verb එකට ing දානවා කියලා මම කිව්වා නේද? දැන් ඔන්න බලන්න verb එකට ing මෙතන දාලා තියෙනවා. මේ verb එකට ing දාලා තියෙනවා. ඒක හරි. අනාගතේ නිසා විලුත් දාලා තියෙනවා. දැන් අපිට මෙතන she is කියලා ලියන්න බෑ. will තියෙන නිසා අපි ඒකට දානවා be. ඒ be ක්‍රියාපදේ මෙන්න බලන්න. be කියන ක්‍රියාපදයේ be කියන උපකාරක ක්‍රියාපදේ අනු අවස්ථා තමයි is am සහ are කියලා කියන්නේ. is සහ am සහ are දාන්න බැරි නිසා මෙන්න ලොක්ක මෙතෙන්ට යනවා. තේරුණාද? මේ පොඩි ඒවා මෙතෙන්ට දාන්න බෑ. මොකද will ට පස්සේ අපි දැමිය යුත්තේම ක්‍රියාවක බිහි වුණු අවස්ථාව. ඒ නිසා අපි be දානවා මේ. ඒක තමයි මෙතන උනේ. හරි? she will be sleeping. කියලා තමයි කියන්නේ. ඇය නිදාගනිමින් සිටීවි. හරි? තව එකක් අපි කාලවාචී පදයක් දාලා බලමු. මෙන්න මේවා තමයි කාලවාචී පද. මේ ටෙන්ස් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔන්න බලා ගන්න. ඔන්න බලන්න. හෙට මේ වෙලාව වෙනකොට ලියාගන්න. හෙට මේ වෙලාව වෙනකොට වෙන විට අපි නටමින් සිටීවි. නටමින් සිටීවි. අපි හිතමු මේ පාටි එකකට යනවා කියලා හෙට. මොනවාද උත්සවයකට සහභාගී වෙනවනේ. හෙට මේ වෙලාවට අපි නටමින් සිටීවි. මොකද හෙට මේ වෙලාවට පාටිය පටන් ගන්න උදේ 9ට නම් ඔන්න 9:40 විතර වෙනකොට අපි දැන් එන්ජොයි කරන්න පටන් ගන්න කියන එක. හරි. ක්‍රියාපදේ මොකද්ද කියලා බලන්න. වෙනකොට අපි නටමින් සිටීවි. ඔන්න බලන්න නටනවට කියන්නේ dance. ඔයගොල්ලෝ දන්නවා ඒක. මේ බලන්න නටනවට කියන්නේ dance. ඒකට ing දාන්න ඊ අකුර අයින් කරලා dancing වෙනවා. අනාගතේ නිසා will දානවා. will ට පස්සේ be දාලා will be dancing කියලා ලියනවා. හරි? කතෘ කවුද? අපි නටමින් ඉන්නේ. මේ බලන්න we will be dancing. කවද්ද? tomorrow. මේ වෙලාව වන විට by. දැක්කද? by කියන්නේ වන විට by this time. හරිද? මේක අපි ලස්සනට ලියන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න we will be dancing by this time tomorrow හැටියට tomorrow මේ කාලවාචී පදේ අන්තිමට දානවා. දැක්කද? we will be dancing by this time tomorrow. මෙන්න මේ විදිහට ලියවෙන්න ඕනේ. හරිද? තව වාක්‍යයක් අපි බලමු. අපි හිතමු හෙට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙනවා ශ්‍රී ලංකාව සහ මොකක් හරි රටක් සමග. උදේ 9ට මැච් එක පටන් ගන්න කියලා හිතන්න. දැන් 9:41යි වෙලාව. ඔයගොල්ලෝ කියනවා හෙට මේ වෙලාවේකට මැච් එක මේ ටීවී එකේ පෙන්වමින් තියේවි. දැක්කද? අන්න ඒව තමයි යෙදුම්. අන්න මට තේරුම් කරලා දෙන්න ඕන ඔයගොල්ලන්ට ඒවා යෙදෙන අවස්ථා. හරි? හෙට මේ වෙලාව වෙනකොට අපි හිතමු මෙහෙම ඔයගොල්ලෝ කොහේ හරි හෙට
විනෝද චාරිකාවක් යන සූදානම් වෙලා ඉන්නවා. ඒ විනෝද චාරිකාව යන සූදානම් වෙන්නේ හෙට උදේ පාන්දර 5ට කියලා හිතන්න. පාන්දර 5ට අපි යනවා පිටත් වෙනවා මෙතනින්. පිටත් වෙනකොට අපි ඉතින් දැන් හෙට හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ විනෝද චාරිකාවට සහභාගී වෙන්න. right. දැන් 9:40යි නේ. වෙලාව 9:42යි. වා ඔයගේ යාළුවත් එක්ක දැන් කතා කරගෙන අපි හෙට මේ වෙලාවේ වෙනකොට ඉතින් මේ අපි ට්‍රිප් එක යමින් ඉඳී නේද? ඒ කියන්නේ අපි බස් එකේ හරි සන්තෝෂෙන් අපි යමින් ඉඳී. දැක්කද අන්න ඒ ටෙන්ස් එක තමයි එතෙන්දී පාවිච්චි වෙන්නේ. අපි උදාහරණයක් හැටියට ලියමු මේක. අපි හෙට මේ වෙලාව වන විට මේ මොහොත වෙන විට කියලා දාමු. අපි වෙනස් කරමු ඈ. අපි හෙට මෙම මොහොත වෙනකොට අනුරාධපුරය බලා යමින් සිටීවි. ට්‍රිප් එක යන්නේ අනුරාධපුරේ දැන්. හරි? හරි. ක්‍රියාපදේ මොකද්ද? යමින් සිටීවි. දැන් යමින් සිටීවි කියනකොට ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාපදේ හැදෙන්නේ කොහොමද කියලා. will සමග be දාලා ක්‍රියාවට ing going will be going කවුද යන්නේ? we අපිනේ නේ. එහෙනම් අපි මේවා we will be going කොහාටද? to අනුරාධ මේ to දාන්නේ අනුරාධපුර. අපි දන්නවා ටවුන් එකකට යනකොට අපි දාන්නේ නගරයකට යනකොට අපි දාන්නේ to. We will be going to අනුරාධපුර. මේ මොහොත වන විට by this moment tomorrow we will be going. එහෙම නැත්නම් මේ going කියන එක වෙනුවට traveling කියලා දාන්නත් පුළුවන්. මේවා අපි ලියමු එහෙම. We will be traveling to Anuradhapura by this moment tomorrow. Full stop. අපි මේ මොහොත හෙට මේ මොහොත වන විට අනුරාධපුරය බලා යමින් සිටීවි. හරි? එබන් verbs මේව අන්ඩර්ලයින් කරගන්න. මෙහෙම තමයි ඔයගොල්ලෝ පොතේ දැන් ඔයගොල්ලෝගේ 10 11 වසර පොත් අරගෙන past papers අරගෙන මෙන්න මේ tenses තියෙනවද කියලා බලන්න නිකන්. අන්ඩර්ලයින් කරලා හොයාගන්න. මේ අර්ථය දෙන්නේ. හරි? ඊට පස්සේ මේ වගේ දන්නේ නැති වචන තියෙනවනේ ඩික්ෂනරි එක පාවිච්චි කරලා බලන්න මොකක්ද මේ verb එක කියලා. ඒ මෙහෙම අපි ඉස්සරහට යන්න. හරි? හරි. දැන් අපි මේක නැත අර්ථයෙන් කියමු බලන්න. හරිද? negative form. negative form නැත අර්ථය. ඔන්න බලන්න නැත අර්ථයෙන් කියනකොට මේක වෙන්නේ මෙහෙමයි. මේ බලන්න. subject will සමග not be verb එකට ing rest නේ will be ක්‍රියාපදයට ing එහෙම නොවෙනවා නම් will ට not එකතු කරලා මේ බලන්න මේක ලියා ගන්න. මේකත් ලියාගමු නෙගටිව් ෆෝම් එක නොවන අවස්ථාව යථාර්ථය ලියන්නේ මෙහෙමනේ. මම සාමාන්‍යයෙන් එක දෙනවා. මම කියනවා ඔන්න ඒකත් ලියා ගන්න. මේ subject will be verb සමග ing will be going to Anuradhapura will not be going to Anuradhapura. අපි හිතමු මෙහෙම මේ නැතාර්ථය මේ නෙගටිව් ෆෝම් එකේ වාක්‍යයක් ඔන්න බලන්න ඒක වැඩි අපි මේ ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. අපි මෙන්න බලමු ඔන්න බලන්න. ඔයගොල්ලෝ හිතන්නේ මෙහෙම ඔන්න ඔයගොල්ලෝගේ යාළුවෙක් ඔයගොල්ලෝගේ පාසලෙන් අස් වෙලා යනවා. අද තමයි යාගේ අන්තිම දවස. හරි? ඔයගොල්ලෝ දැන් අද බොහොම සන්තෝෂෙන් යාළුවත් එක්ක ඉන්නවා. කතා කර කර ඉන්නවා. එතකොට එක යාළුවෙක් කියනවා හෙට මේ වෙලාවේ හෙට පන්තියේදී මෙහෙම අපි කතා කර කර නොහිටීවි. හරිද? අපි ලියාගමු මේ වාක්‍ය. හෙට
පන්තියේදී හෙට පාසලේදී කියලා දාන්න. පාසලේදී අපි කතා කරමින් නොසිටීවි. කතා කරමින් මේ බලන්න will be talking කතා කරමින් will not be kata nokaramin ne will not be we will not be talking right at the school better tomorrow. We will not be talking at school tomorrow. එබන් will සමග not එකතු වෙලා. හරි? ප්‍රශ්නාර්ථයට හරවනකොට will ඉස්සරහට ගන්න. question form. question form එක වෙන්නේ question form කියලා කියන්නේ ප්‍රශ්නාර්ථය ඒක වෙන්නේ මෙහෙමයි බලන්න will ඔහෝ නැත අර්ථේ නම් in negative form will not කියන එක want කියලානේ මං කිව්වේ want ඉස්සරහට ගන්නවා එහෙම නැත්නම් will ඉස්සරහට අරන් subject එක තියලා not එක මෙහෙම තියෙනවා not එක අපි කතෝට පස්සේ ලියනවා නේ දැක්කද will ගන්නවා ඉස්සරහට will you be traveling to Anuradhapura tomorrow will you not be traveling to Anuradhapura tomorrow won't you be traveling to Anuradhapura tomorrow? මේ බලන්න අපි ලියමු වාක්‍ය. හරි. ඔබ අනුරාධපුරයට යමින් සිටීවිද? ඔබ අනුරාධපුරයට යමින් සිටීවිද? එබන් ඔබ අනුරාධපුරයට යමින් සිටීවි. ඕකනේ වාක්‍ය මේ ඔබ අනුරාධපුරයට යමින් සිටීවි. will be traveling to අනුරාධපුර. කවුද වාක්‍යයේ කර්තෘ? ඔබ. මේවා you will be traveling to Anuradhapura. එබන් ඇතාර්ථී වාක්‍ය ප්‍රශ්නාර්ථයට හරවන්නේ will ගන්නවා මුලට. will you be traveling to Anuradhapura? එබන් will ඉස්සරහට අරන් තියෙනවා අනිත් ඒවා හැමම ඉතුරු වෙනවා එතන. ඒක නැතාර්ථය අපි බලමු. ඔබ අනුරාධපුරයට යමින් නොසිටීවිද? ඔබ අනුරාධපුරයට යමින් නොසිටීවිද? හරි? ඔබ අනුරාධපුරයට යමින් නොසිටීවිද? ඔබ අනුරාධපුරයට යමින් සිටීවිද තමයි ඉතින් හරි වාක්‍ය. මේක බලන්න. You will be traveling to Anuradhapura. Hari? Will be traveling. Hari? නොසිටීවි නම් අපි දැන් not එකතු කරලා ලියමු බලන්න. You will not be traveling
to Anuradhapura may will not be traveling. මේක දෙවෙනි ක්‍රමයට අපි ලියමු not will not දාලා want දාලා මේ බලන්න you won't be traveling to Anuradhapura එකද මේ won't be traveling ඒ දෙක සමානයි මේ බලන්න will not with won't be සමානයි හරි එහෙනම් දැන් අහන ප්‍රශ්නයක් නොසිටි with the හරි එක්කෝ will ගන්න ඉස්සරහට not මෙතන ඉතුරු කරලා හොඳට බලාගන්න will ඉස්සරහට අරගෙන will you not be traveling කියලා කියන්නත් පුළුවන් won't you be traveling කියලා කියන්නත් පුළුවන් මේ බලන්න එක මේ you මේ බලන්න will you be oh sorry will you not be will you not be traveling to Anuradhapura දෙවෙනි එක මෙතන will මේ will not කඩලා තිබුණේ එන්ස අපි will විතරක් ගත්තා will not want කියන එක එකට බැඳුනහම අපි want කියන එකම ඉස්සරහට ගන්නවා want you be traveling to Anuradhapura මේ ප්‍රශ්නාර්ථයෙන් ඉවර වෙනවා මේ ප්‍රශ්නාර්ථයන් දෙකම සමානයි හරි not be traveling want to be traveling මේ බලන්න want කියන එක ඉස්සරහට අවිල තියෙනවා දැක්කා මේ will සමග not කඩලා ලිව්වහම මේ බලන්න කතරුට පස්සේ තමයි not ඉතුරු වෙන්නේ ඒ will විතරයි ඉස්සරහට ගන්න එක බැඳලා තිබුණොත් අපිට කඩන්න බෑ අපි ඒක හැමම ඉස්සරහට ගන්නවා හරි ඔයාලා මේ වාක්‍ය ස්වරූප පොඩ්ඩක් පොතේ එහෙම බලන්න දැන් ඔයගොල්ලෝ 10 11 අවසර පොත් පෙරලා බලන්න මේවා තියනවද කියලා මේවා තියනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේවා පාවිච්චි වෙන වාක්‍ය රටා කියලා හරි මම ගිය සමානේ හෝම්වර්ක් දුන්නේ නැහැ මං ඒවයි මේ ටෙන්ස් එකයි ඒතකොට ටෙන්සස් තුනකට මට අදාළ මේ දෙන්න තියෙන ඔයගොල්ලන්ට මේ හෝම්වර්ක් මම ඒවත් දෙනවා හරි හරි අපි යන් ඉස්සරහට දැන් මේ ටෙන්ස් එක දැන් ඔයගොල්ලන්ට පැහැදිලි යමක් කරමින් සිටීවි කියලා අනාගතයේ යමක් කරමින් සිටීවි කියන අර්ථය තමයි මේකේ තේරුම. එතකොට ප්‍රශ්නාර්ථයට හරවනකොට will ඉස්සරහට ගන්නවා නැතාර්ථයෙන් ප්‍රශ්නාර්ථයට හරවනකොට will ගන්න පුළුවන් will not want කියන එක ගන්නත් පුළුවන් not එක දාලා will සමග not එකතු වුණාම will not or want දෙකම සමානයි නේ will not කියන එක මේ want කියන එකට සමානයි මේක ලියුවොත් වාක්‍යයේ ඔයගොල්ලෝ will විතරයි ප්‍රශ්නාර්ථයේදී ඉස්සරහට ගන්න මේ want කියන එක ලියුවොත් ඒක කඩන්න බෑනේ ඒ නිසා අපි want කියන එක ඒ ආකාරයෙන්ම වාක්‍ය කතරුගේ මුලට අර ප්‍රශ්නාර්ථයක් නැතාර්ථ ප්‍රශ්නාර්ථයක් හදනවා හරි ඒක අපි සරල අනාගත කාලෙදී ඉගෙන ගත්තා ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක බලන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවක හරි දැන් මම අද උගන්වනවා වෙනත් පාඩමක් හරි දැන් මේ පාඩම ඔයගොල්ලෝ හොඳට අවබෝධාරණය කරගන්න ඕන එකක් මේක අතිශය වැදගත් පාඩමක් හරිද මේ උගන්වන්න යන වාක්‍ය රටාව ගොඩක්ම පොතේ පතේ සහ භාෂාවේ භාවිතා වෙනවා හරි ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙනවා විශේෂයෙන්ම ඔයගොල්ලෝ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඒවා පරිශීලනය කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ වාක්‍ය රටාව ගොඩක්ම භාවිතාවේ තියෙන එකක් කියලා. ඔන්න බලන්න. අපිට තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ articles කියලා විශේෂයක්. articles. ඔන්න බලන්න. ඒ වචන ඒවා හිතන්න එපා මේ නම් කියන නම් මේ වචන වැදගත් නැහැ ඔයගොල්ලන්ට. නමුත් ඒවා දැනගන්න ඔයගොල්ලෝ වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය කරනකොට වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් වෙයි. මම ඉතින් ඔයගොල්ලෝ විභාගයට සූදානම් කිරීමට තමයි මම උත්සාහ කරන්නේ. ඔයගොල්ලන්ට කොන්ෆිඩන්ට්ලි කියන්නේ ආත්ම විශ්වාසයෙන් යුතුව විභාගයට වාඩි වෙලා ලොකු සාමාර්ථයක් ගන්න තමයි මම මේ උදව් කරන්නේ. හරිද? articles. articles කියලා කියන්නේ මෙන්න මේවට. මේ බලන්න. and the articles තුනයි
and the හරිද මේ බලන්න definite කියන්නේ නිශ්චිතයි කියන එක definitely කියන්නේ නිශ්චිත වශයෙන්ම ඔයගොල්ලෝ මේ definitely කියන වචන නම් අහලා ඇති ඔයගොල්ලෝ රූපවාහිනී නරඹනවා නම් ඔය ජාත්‍යන්තර මට්ටමේ තරඟ වැඩසටහන් නරඹනවනේ මේ definitely කියන වචනේ පාවිච්චි වෙනවා. දැන් උදාහරණයක් ඇරගෙන කියනවා ජාත්‍යන්තර ක්‍රිකට් විශ්ව විචාරක මේ වචනේ ගොඩක් පාවිච්චි කරනවා. Definitely out. Definitely they're going to win this match. Definitely නියත වශයෙන්ම. අන්න ඒ වගේ නියත වශයෙන්ම කියන එක තමයි definitely. හරි මේ definitely කියන්නේ නියත වශයෙන්ම. ලියා ගන්න එක. නියත වශයෙන්ම. ඒක හැදිලා තියෙන්නේ මේ definite කියන වචනේ. විදිහට තමයි ඒකට එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. හරි? definite කියන්නේ නිශ්චිත. definite articles කියන්නේ නිශ්චිත articles. මේ definite articles කියන්නේ අපි බලමු. මේ මාතෘකාව නොතේරුණාට ඔයගොල්ලන්ට මේක අනිවාර්යෙන්ම වාක්‍ය වල යොදනකොට ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ මොකක්ද කියලා. හරි? ඔන්න හොඳට බලා ගන්න. definite articles. නිශ්චිතයි. ඔන්න බලන්න. මිනිහෙක් ඉන්න පාරේ නිශ්චිතයිද? නෑ. මිනිහෙක් කොයි මිනිහද මොන මිනිහෙක්ද කියන එක ඔයගොල්ලෝ දන්නේ නැහැ. නමුත් ඔයා ගෙදර ඇවිල්ලා අම්මට කියන අම්මා මිනිහා ඉන්න පාරේ කියලා කියනවා. අම්මා බල්ලා ඉන්න පාරේ. බල්ලෙක් නෙවෙයි. බල්ලා කියන්නේ අම්මා දන්න බල්ලා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ගෙදර බල්ලෙක් හෝ ඔයගොල්ලෝ කලින් කතා කරගෙන හිටපු බල්ලෙක් ගැන. තේරුණාද? ඒක නිශ්චිතයි. definite. මේ බලන්න. හරි මිනිහෙක් ඇවිදගෙන යනවා. කවුද කියලා අපි දන්නේ නැහැ නේද? මිනිහෙක්නේ. කියන්නේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. අම්මා පාරේ මල්ලි ඇවිදගෙන යනවා. මල්ලියෙක් නෙවෙයි මල්ලි ඇවිදගෙන යනවා. අම්මා පාරේ පිරිමි ළමයා ඇවිදගෙන යනවා. පිරිමි ළමයා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න දෙයක්. අම්මා කාර් එක මිදුලේ නවත්තලා තියෙන්නේ. කාර් එක කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න කාර් එකක් කියන එක නේද? කාර් එකක් නවත්තලා තියෙනවා කොහොත් කාගේද කියලා දන්නෙත් නැහැ. ඔය අඳුරන්නේ නැති කෙනෙක්ගේ හරි අඳුරන කෙනෙක්ගේ හරි කාගේ හරි කාර් එකක් නිකන් අවිනිශ්චිත දෙයක්. ඒක පාරේ නවත්තලා තියෙන එක. definite article කියන එකෙන් අදහස් කරන්නේ නිශ්චිත කියලා කියන එක. නිශ්චිතයි. ඒක අපි මෙහෙම කියමු බලන්න. යමක් ලියාගන්න. යමක් නිශ්චිත බවට ප්‍රකාශ වන articles definite articles way. හරි උදාහරණ example gracious. හරි බලමු මොනවද කියලා. ඔන්න බලන්න example gracious. අපි බලමු ඔන්න බලන්න. පාසල ස්කූල් මෙන්න ආටිකල් එක. ස්කූල් කියන්නේ පාසල, the ස්කූල් කියන්නේ නිශ්චිතම, the ස්කූල් කියන්නේ ඒ කතා කරන පාසල ගැන ඔයගොල්ලෝ හරියටම දන්නවා කියන එක. හරි? ඊළඟ එක. විදුහල්පති the principal. ඒ ඔයගොල්ලන්ට ඉන්නේ ඔයගොල්ලෝගේ පාසලේ විදුහල්පති. ඒ නිසා අපි the principal කියලා හොට කියනවා. ඇයි අපි යා නිශ්චිත වශයෙන්ම දන්නවා. principal කියන්නේ විදුහල්පතිවරයෙක් නෙවෙයි විදුහල්පතිවරයා. විදුහල්පතිවරයෙක් කියලා කියන්නත් විදිහක් තියෙනවා. ඒක වෙනයි. අපි ඒක ඉගෙන ගමු පස්සේ. හරි? නාම පදයකට මුලින් the දාපුවාම මේක නිශ්චිත වෙනවා. ඒක තමයි මේකේ කියන්නේ. අපි ඒක ලියාගමු. නාම පදයකට මුලින් නාම පදයකට මුලින් මේ the එකතු කිරීමෙන් එය නිශ්චිත නාමයක්. හරි? එය නිශ්චිත නාමයක් වෙයි.
ඒ කියන්නේ මේ ප්‍රින්සිපල් කියනකොට ද ප්‍රින්සිපල්. ඒ කියන්නේ අපි දන්නවා නිශ්චිතයි ප්‍රින්සිපල් අපේ විද්‍යාලයේ විදුහල්පති කියන එක. ඒ කියන්නේ හරි the principal විදුහල්පතිවරයා. හරිද? ඊට අමතරව the කියන ආටිකල් එක පාවිච්චි වෙනවා. උතර අහගන්න මේක. මේ ලෝකේ තියෙන්නේ ඒ නාම පදයෙන් එකක් පමණක් නම් ඒකට මුලින් ද දානවා. මේ බලන්න. ඉර sun කියලා ලියන්නේ අපි ලියන්නේ දරුවනේ the sun කියලා. ඉර. හරි? මේ sun කියන්නේ ඉරට son sun කියන්නේ පුතා කියන එක. අట్లా ගන්න එපා. හඳවල් එකයි තියෙන්නේ. හඳවල් එකයි තියෙන්නේ. එහෙනම් දරුවනේ the moon. අහසවල් එකයි තියෙන්නේ. එහෙනම් දරුවනේ the sky. ඔන්න ඔහමයි හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ the බුද්ධ අයියේ මේ ලෝකයට පහළ වුණේ එකම ශාස්ත්‍රඥයන් වහන්සේ බුදුහාමුදුරුවෝ. හරි? තේරුණාද? ඉකුරු ග්‍රහය the Venus මේ Venus හරිද? the Venus ඉකුරු ග්‍රහය. සෙනසුරු ග්‍රහය the Saturn. ඒ ඕන එකක් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ බලන්න. ලෝකේ තියෙන එක නම් ඒකට අපි මුලින් ද දානවා. මේ බලන්න. government ලංකාවේ ආණ්ඩු කීයද? එකයි. එහෙනම් දරුවනේ the government. ලංකාවට ජනාධිපතිවරු කී දෙනාද? එක්කෙනයි. එහෙනම් අපි දාන්නේ the president කියලා. ලංකාවට අග්‍රාමාත්‍යවරු කී දෙනාද? the prime minister කියලා හැදෙන්නේ මෙහෙමයි. දැක්කද? එහෙම තමයි හැදෙන්නේ. the prime minister අධ්‍යාපන අමාත්‍යාංශය එකයි තියෙන්නේ. එහෙනම් ද දානවා the ministry of education. ඒ විදිහට තමයි හැදෙන්නේ. හරි? ඊට අමතරව නිශ්චිතයි මේවා. මේ රජය ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේ. හරි? තවත් ආටිකල්ස් the කියන ආටිකල් එක. ඇත්තටම ඒක තමයි මම උගන්වන්නේ the නිශ්චිත ආටිකල් එක. හරි? ඒ නිශ්චිත ආටිකල් එක නැමැති the අපි දැම්මොත් අහගන්න දරුවනේ the දැම්මොත් ඕනෑම adjective එකක් ඉස්සරහට ඒක නාමයක් බවට පත් වෙනවා. ඔන්න බලන්න. බහුවචන නාමයක් ඒක. හරි? adjective කියලා කියන්නේ නාම විශේෂණ. මේ බලන්න. නාමයක් තවත් නාමයකින් වෙන් කර හඳුනා ගන්නු ලබන පද අපි නාම විශේෂණ හෙවත් adjectives හැටියට හඳුනා ගන්නවා. ඒ adjective එකකට මුලින් ද දාපුවාම ඒක බහුවචන නාමයක් බවට පත් වෙනවා. මේ බලන්න. plural බහුවචන නාමයක්. මේ බලන්න. ඔන්න බලන්න. දුප්පත්. හරි? දුප්පත් adjective එකක්. නාම විශේෂණයක්. අනිත් දේවල් වලින් වෙන් කරලා හඳුනා ගන්නවා. දුප්පත් එහෙම නැත්නම් දුර්වල poor boy. ඒ කියන්නේ දුප්පත් දරුවා කියන එක දුර්වල ළමයා කියන එක. poor performance. හරි? performance කියලා කියන්නේ යමකින් ඔයගොල්ලෝ දක්වන මේ දක්ෂතා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කාර්යභාරයේ මිම්ම. හරි? poor performance කියන්නේ දුර්වල
දක්ෂතාවය. ඒ කියන්නේ දුර්වල ක්‍රියාකලාපය කියන එක. හරි? poor performance. හරි? ඊට පස්සේ අපි මෙහෙම හිතමු. දුප්පත් කියලා කියන්නත් poor කියනවා. poor people දුප්පත් මිනිසුන්. හරි? එතකොට දුර්වල ළමයා poor student. හරි? දුර්වල ක්‍රීඩකයා poor athlete or poor cricketer දුර්වල ක්‍රිකට් ක්‍රීඩකයා. එහෙම කියන්න පුළුවන්. මේ ලියගන්න poor කියලා කියන්නේ දුප්පත්. එහෙම නැත්නම් දුර්වල. හරි? මම මේකට මුලින් මෙන්න මෙහෙම දානවා. මේ ADJ close bracket adjective කියලා කියන්නේ පුතේ නාම විශේෂණ. මේ බලන්න. ඒක නාම විශේෂණයක්. හරිද? මේ poor කියන මේ ADJ adjective එක මුලින් ද දාපුවාම ඔන්න බලන්න පුතේ දුවේ. මේක noun එකක් බවට පත් වෙනවා. මේකේ තේරුම තමයි දුර්වල මිනිස්සු එහෙම නැත්නම් දුප්පතුන් කියන එක. මේ දුර්වල අය දුප්පත් අය කියන අර්ථයට හැරෙනවා. මේක මේ ද දාපුවා. ලියගන්න. poor කියන්නේ adjective එකක් හැටියට දුප්පත් දුර්වල. මේකේ තේරුම තමයි දුප්පත් අය කියන එක. දුප්පතුන් දුර්වලයන් කියන අර්ථයේ නාම පදයක් හැදෙනවා. මේ බලන්න. තව එකක්. rich එක adjective එකක්. පොහොසත් වත් පොහොසත් කියන එක. මේ the rich කිව්වහම ඒක noun එකක් හැරෙනවා. හරි? පොහොසතුන් කියන අර්ථය එනවා. right? එතකොට ද දානවා. තව එකක් බලමු. අපි බලමු beautiful. beautiful කියන්නේ ලස්සන. මේ the beautiful. ලස්සනයි ලස්සන දේවල්. හරි. අපි ඉස්සරහට යමු. දැන් එතකොට ඔයගොල්ලෝ දන්නවා definite article එකක් කියන්නේ කිසියම් නාම පදයක් නිශ්චිත බවට පත් කරන ආටිකල් එක. ඒක දැම්මොත් ඒ ආටිකල් එක ද නැමැති ආටිකල් එක දැම්මොත් නාම විශේෂණයකින් මුලට ඒක බහුවචනයක් බවට පත් වෙලා නාමයක් බවට පත් වෙනවා. මේ බලන්න poor the poor කියන්නේ දුප්පත් අය. rich the rich කියන්නේ පොහොසත් අය. ඒ ආකාරයට තමයි හැදෙන්නේ. ඊට අමතරව මේ definite article එක පාවිච්චි කරනවා මේ ලෝකේ තියෙන එකම දෙයක් නම් හරි unique කියලා කියන්නේ ඒකට unique මේක දාමු unique කියලා කියන්නේ unique කියලා කියන්නේ ඒක විශේෂිතයි නම් ඒ කියන්නේ ලෝකෙටම තියෙන එකම දෙයක් එකක් නා unique හරි අති විශේෂ දෙයක් නා හරි අපි ඒකට මුලින් the දැමිය යුතුයි the sun the moon the sky the Buddha the Venus the government ආණ්ඩුව කියන්නේ එකයින් ලංකාවට තියෙන්නේ නේද the president කියන්නේ ලංකාවට මිනිහ ඉන්න ඒක විශේෂයි අපි ඒක දානවා ඒකට මුලින් හරි ඔබ තමයි පාඩම. ඊට පස්සේ දැන් මම මෙතන කිව්ව ඔයගොල්ලන්ට මේ articles කියලා දෙයක් තියෙනවා. the අපි ඉගෙන ගත්තා. තව තියෙනවා and. ඔන්න බලන්න. අපි දැන් ඒක ගැන කතා කරමු. පොඩි පාඩමක්. වැඩි කාලේ නැස් කරන්න ඕන හැම එකට. හරි? මේක හැමෝටම තේරෙන දෙයක්. ඔන්න බලන්න.
and මේක එහෙනම් අරක definite නම් මේක indefinite අවිනිශ්චිත හරි සීමාවක් නැති අවිනිශ්චිත ඒ බලන්න අවිනිශ්චිතාර්ථය දෙන පද අපි ලියමු මෙහෙම අවිනිශ්චිතාර්ථය දෙන articles තමයි and කියලා කියන්නේ ඔන්න බලන්න පොත නෙවෙයි පොතක් එහෙනම් a book මිනිහා නෙවෙයි මිනිහෙක් a man රට නෙවෙයි රටක් a country හරි ලියාගන්න පාසල නෙවෙයි පාසලක් a school right පොත නෙවෙයි පොතක් මිනිහා නෙවෙයි මිනිහෙක් රට නෙවෙයි රටක් පාසල නෙවෙයි පාසලක් පෑන නෙවෙයි පෑනක් හරි මේ indefinite articles වල තියෙන විශේෂත්වය තමයි දරුවනේ මේවා දාන්නේ ඒක වචන නාම පද වලට මුලින් පමණයි නේ ඒක වචන නාම පද වලට මුලින් පමණයි පොත් නෙවෙයි නෙමෙයි books නෙවෙයි book පොතක් ඒක වචන පමණයි and දාන්නේ ඒක වචන වලට පමණයි ඒක වචන නාම පද වලට පමණයි full stop හරි හැබැයි ද වලට එහෙම නැහැ මේ බලන්න the Buddha ඒක වචනයි the government ඒක වචනයි the poor තුප්පතුන් දැක්කද brilliant but the people එහෙම නැත්නම් the players the ministers the countries දාන්න පුළුවන් ඒකට ඒ කියන්නේ බහුවචන හෝ ඒක වචන ද පාවිච්චි කරනවා definite නම් indefinite articles වල අපි දාන්නේ ඒක වචන නාම පද වලට මුලින් පමණයි එතකොට මේ මෙහෙම දානවා මොකද මේ and කියන්නේ හොඳට අහගන්න දරුවනේ vowels කියලා දෙයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ මේ a e i o u a e i o u ඔබ තියෙනවනේ vowel sound vowels අකුරු නෙවෙයි vowel sounds කියන වචනේ මම පාවිච්චි කරා vowel sounds එකකට මුලින් අපි දාන indefinite article එක නෙවෙයි ඒකට අපි දාන්නේ and හරි නේ නෑ strike through කරන මේක ඔයගොල්ලන්ට හරි නෙවෙයි දාන්නේ and උදාහරණයක් බලමු ඔන්න බලන්න පැයට කියන අව මේ h කියන්නේ වවල් අකුරක් නෙවෙයි දරුවනේ මෙතන නෑ නේ මේක නමුත් මේක ශබ්ද වෙන්නේ හව නෙවෙයි අව මේ කොහොමද ශබ්ද වෙන්නේ නේද ඒකට වවල් සවුන්ඩ් එකක් එන්නේ ආව ඒ ශබ්ද වෙනව නේද ඒ ආව ඒ නිසා අපි මේකට මුලින් දාන්නේ නෙවෙයි and our හරිද ඊට අමතර කුඩයක් umbrella නෙවෙයි and umbrella umbrella vowel a e i o u එක්කද island මේ
I an island දැක්කද? දූපතට island කියන්නේ මේක ඊස්ලන්ඩ් හැටියට නේ ශබ්ද වෙන්නේ island මේ s අකුර silent. හරි? ocean කියන සාගරයට an ocean සාගරයක්. හරි? බලමු අපි